හරි අපි දැන් බලමු මොනවද මේ control structures කියන්නේ කියලා programming වල එන තවත් වැදගත් අංගයක් තමයි මේ control structures කියලා කියන්නේ. දැන් අපි දන්නවා අපි program එකක් ලියාගෙන යනකොට විවිධ දේවල් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට තීරණ ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තීරණයට අනුකූලව වෙනස් වීම් තියෙනවා. එතකොට ඒ වෙනස් වීම් කොහොමද අපි ඉදිරිපත් කරන්නේ? එහෙම නැත්නම් සමහර තැන්වලදී එකම දේ නැවත නැවත සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ එකම දේ නැවත නැවත සිදුවීමක් කොහොමද අපි ප්‍රෝග්‍රෑම් එක තුළ ඉදිරිපත් කරන්නේ? මෙන්න මේ ඉදිරිපත් කිරීම සඳහා තමයි control structures තියෙන්නේ. right අපි control structures ගැන කතා කරද්දී ඒකට තව නමක් කියනවා flow of control කියලාත් කියනවා. වර්ග තුනක් ගැන කතා වෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි sequential selection repetition කියලා. ඔන්න ඔය අවස්ථා තුන මේක ප්‍රෝග්‍රෑම් එක තුළ ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි මුලින්ම බැලුවොත් sequential කියන එක තමයි ලේසිම ආකාරය. එකක් යට එකක් කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. දැන් බලන්න මේ රූප සටහන දිහා දැන් මේකේ දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක තුළ තියෙන සිද්ධීන් දැන් විශේෂයෙන් process සහ input output කියන ඒවා තමයි මේ sequential ගණයට අයිති වෙන්නේ. ඒවා එකක් යට එකක් පිළියෙල කිරීම. මෙන්න මේ ආකාරයට පිළියෙල කිරීම තමයි sequential කියලා කියන්නේ. ඒක එකක් යට එකක් වෙන්න ඕනේ. right එතකොට එකක් යට එකක් වෙනකොට ඒක බොහෝ වෙලාවට process එකක් නැත්නම් input එකක් output එකක් තමයි මේ sequential විදිහට අපි organize කරද්දී අපිට හම්බ වෙන්නේ input output එහෙම නැත්නම් process. decision එකක් එහෙම නැත්නම් repetition එකක් මෙතනට දාන්නේ නැහැ. අපි බැලුවොත් එහෙම උදාහරණයක් දැන් මෙතන පෙන්නනවා A වලට 4 දාලා තියෙනවා ඊට පස්සේ B වලට 5 දාලා තියෙනවා ඊට පස්සේ C කියන එකට A + B අර දෙක එකතු කරලා තියෙනවා ඒක print කරලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ input output සහ process කියන එක විතරයි. ඒවා එකක් යට එකක් පිළිවෙලට තබා ගැනීම තමයි sequential කියලා කියන්නේ. හරි අපි ඊට පස්සේ බලමු මේ control structure වල දෙවෙනි ආකාරය selection කියන එක. selection කියන්නේ තීරණයක් නැත්නම් condition එකක්. මොකක් හරි condition එකක් තියෙනවා ඒ condition එකට යටත්ව යම් යම් දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ විදිහේ දෙයක් කොහොමද අපි ඉදිරිපත් කරන්නේ program එක තුල? අන්න එවැනි දේවල් ඉදිරිපත් කරන්න selection යටතේ තියෙනවා ආකාර තුනක් තියෙනවා. if කියලා එකක් තියෙනවා. ඊට පස්සේ if else කියලා තියෙනවා. ඊළඟට තියෙනවා if else කියලා. මෙන්න මේ අවස්ථා තුන. අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේ Python program එකක් තුළ මේවා ඉදිරිපත් කරන්න කියලා. දැන් මුලින්ම බැලුවොත් එහෙම if statement එක මේ තියෙන if statement එකක් මෙතනදී සලකන්නේ එක condition එකයි. ඒ condition එක සත්‍යද කියලා බලනවා. එච්චරයි. එම condition එක සත්‍යද සත්‍ය නම් ඒකට යටත්ව සිදුවන සිද්ධි මොනවද කියලා අපි ලියනවා. ඒක සත්‍ය පැත්තට විතරයි බලන්නේ. එක තීරණයයි තියෙන්නේ. එක අවස්ථාවයි එක ඉවෙන්ට් එකයි අපි බලන්නේ. අන්න එවැනි තැන් තමයි if statement යටතේ අපි නිරූපණය කරන්නේ. දැන් බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ flow chart එකක්. ඒකේ condition check කරනවා. condition true නම් statement වැඩ කරනවා. condition check කරනවා. true නම් statement වැඩ කරනවා. ඒ විදිහට තමයි මේ කියන්නේ දැන් මේ තියෙන්නේ තේ flow chart එකමයි condition එක true නම් statements වැඩ කරනවා. right එතකොට if එකේදී false පැත්ත ගැන කතා කරන්නේ නැහැ. මේකේ syntax එක වෙන්නේ මේ විදිහට if කියන keyword එක භාවිතා කරනවා. ඒක simple letters වලින් තමයි ලියවෙන්න ඕනේ if කියන එක. if එකත් එක්ක මෙතන space එකක් තියලා ඊට පස්සේ එන්නේ condition එක. නැත්නම් expression කියලාත් කියනවා. condition එක මොකක්ද කියලා මෙතන ලියවෙන්න ඕනේ. condition එකෙන් පස්සේ මේ double colon mark එක එනවා. ඊළඟට ඒ condition එක සත්‍ය නම් ඒකට යටත්ව වැඩ කරන්න ඕන statements ටික one by one පල්ලෙහෙන් ලියන්න ඕනේ. ඒක තමයි syntax එක. දැන් උදාහරණයක් අපි සැලකුවොත් එහෙම මෙතන කියන Python program එකක් ලියන්නලු positive number එක හොයන්න දෙන ලද සංඛ්‍යා දෙකකින්. හරි අපි බලමු සංඛ්‍යාවක් දැන් මෙතන දෙන ලද සංඛ්‍යා දෙක කියන එක වෙනුවට අපි ගමු ඕනෑම සංඛ්‍යාවක්. අපිට ලැබුණොත් එහෙම ඒක නෙගටිව්ද පොසිටිව්ද කියලා කියන්නේ කොහොමද? නෙගටිව්ද පොසිටිව්ද කියලා කියන්න
නෙගටිව්ද නෙගටිව් පැත්ත අපි අමතක කරනවා සංඛ්‍යාවක් දුන්නොත් එහෙම එක පොසිටිව්ද කියලා කියන්නේ කොහොමද? ඒ සඳහා if එක යොදන්නේ කොහොමද කියලා අපි බලමු. නැවත කිව්වොත් අපිට සංඛ්‍යාවක් දෙනවා. ඒ දෙන සංඛ්‍යාව පොසිටිව්ද කියලා බලන්න ඕනේ. ඒ සඳහා if statement එක යොදන ආකාරය මම පැහැදිලි කරන්නම්. මෙන්න මේ උදාහරණයේ ඉන්පුට් වෙන්නේ එතකොට අපි සලකන නම්බර එක. එහෙනම් ඉන්පුට් එකක් තියෙනවා. නම්බර එකක් අපි ඉන්පුට් කරන්න ඕනේ. ඒක යූසර් තමා කීබෝඩ් එක කරා නම්බර එක ඉන්පුට් කරන විදිහ අපි බලමු. ඊට පස්සේ ඒකේ process එක තමයි මොකද process එක වෙන්නේ. දැන් මම ඉස්සෙල්ලත් මේකේ flow chart එකක් අඳිනකොට මම පැහැදිලි කරා සාමාන්‍යයෙන් positive වෙන්නේ ඒ සලකන නම්බර එක greater than 0. ඒ කියන්නේ බිඳුවට වඩා විශාල නම් විතරයි. එහෙනම් process එක තමයි හැම වෙලේම අපි සලකන්න ඕනේ number greater than 0. අපි enter කරන number එක බිඳුවට වඩා වැඩිද කියලා බලන්න ඕනේ. right. ඊට පස්සේ output එක දෙනවා. output එක තමයි positive කියලා print කරන එක. right. අපි බලමු මේ program එක කොහොමද සකස් කරන්න කියලා. මේ තියෙන්නේ shell එක එකෙන් ෆයිල් ගිහලා new file එකක් ගන්න. මුලින්ම නම්බර් එකක් අපි ඉන්පුට් කරගන්න ඕනේ. ඒක n කියලා ගන්නවා. ඒ නම්බර් එක integer වෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙතන int කියලා ගත්තේ. එතකොට integer නම්බර් එක ඉන්පුට් කරන්න ඕනේ. input function එක යොදනවා මෙතන. input function එක ඇතුලේ ලියන්න ඕනේ statement එකක්. කියන්නේ වෙන කවුරු හරි මේක පාවිච්චි කරන්නේ. එතකොට එයා මේ program එක run කරද්දී එයාගෙන් අහනවා computer එයාගෙන් අහනවා enter your number. එතකොට එයා keyboard එක කරා number එකක් enter කරනවා. අන්න ඒ සඳහා තමයි ඒ වාක්‍යය තියෙන්නේ. දැන් n වලට අපි n input කරගත්තා. ඊළඟට බලන්න ඕනේ n greater than 0ද කියලා. ඒ සඳහා n greater than 0ද කියලා බලන්න මෙන්න මේ if එක අපි යොදනවා. if n greater than or equal 0 මේ condition එක මේ විදිහට type කරන්න ඕනේ. ඊට පස්සේ print මේ condition එක සත්‍ය නම් positive කියලා. ඒ කියන්නේ අපි enter කරන number එක. right. එතන මම මෙතන statement කඩලා තියෙනවා the අපි හිතමු 5 යෙදුවා කියලා 5 is positive. ඒ විදිහට. දැන් 5 වෙනුවට දැන් මෙතන ඕනෑම number එකක් කියන අර්ථයෙන් මෙතන n අපි අර enter කරන variable එක. the n is positive. n වලට 5 enter කරොත් the 5 is positive කියලා එන්නේ. 10 enter කරොත් the 10 is positive කියලා එන්නේ. දැන් run කරන විදිය බලන්න. ඊට පස්සේ save කරන්න ඕනේ. අපිට පුළුවන් වෙනම තමන්ගේ C hard disk එකේ වෙනම folder එකක් හදාගෙන ඒක ඇතුලේ Python මේ program ඔක්කොම save කරගන්න පුළුවන්. ඊට පස්සේ file name එක දෙන්න. දැන් save button එක click කරන්න. save button එක click කරන්න. save button එක click කරපුවාම කෙලින්ම run වෙනවා program එක. දැන් අහනවා enter your number. දැන් පුළුවන් number එකක් මෙතන enter කරන්න 5 කියලා අපි දුන්නා. එහෙනම් the 5 is positive කියලා එතන print වෙනවා. එතන 10 දුන්නා නම් the 10 is positive කියලා තමයි print වෙන්නේ. ඒ විදිහට ඒ ආකාරයට තමයි අපි if statement එක භාවිතා කරන්නේ. ඊළඟට බලමු දැන් මෙතන මේ program එක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි මේකේ දෙවෙනි අවස්ථාව if else කියන එක. if else statement කියන එක බලමු. if else එකේදී වෙන්නේ එතනත් එක condition එකයි තියෙන්නේ. ඉස්සෙල්ලා වගේම තමයි. නමුත් එතනදී අර අසත්‍ය අවස්ථාව, ඒ කියන්නේ false පැත්ත consider කරනවා. true පැත්ත වගේම false පැත්තත් consider කරනවා. නේ අපි සලකන condition එක සත්‍ය වුණොත් ඒ සත්‍යභාවයට යටත්ව යම් යම් ඒ activities තියෙනවා ඒවා ක්‍රියාත්මක වෙනවා. false වුණොත් ඒ අසත්‍යභාවයට යටත්ව statement ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලකේදී අසත්‍යභාවයට යටත්ව statement ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් අසත්‍යභාවය කියන්නේ false වෙනකොටත් statement ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි if එකයි if else එකයි වෙනස. right. අපි මේකේ syntax එක බැලුවොත් මේකේ වෙනස් වෙන්නේ දැන් if
අර විදිහටම තියෙනවා. ඊට පස්සේ කන්ඩිෂන් එක නැත්නම් එක්ස්ප්‍රෙෂන් එක ලියන්න ඕනේ. ඒ එක්ස්ප්‍රෙෂන් එක සත්‍ය නම් ඒකට යටත්ව එන ස්ටේට්මන්ට්ස් දෙක ඊට යටින් අපි ලියනවා. මේ බොඩි එකේ ලියන්න ඕනේ. ඊළඟ මේකේ මම කිව්වා අසත්‍ය අවස්ථාව සලකනවා කියලා. ඒ අසත්‍ය අවස්ථාව අපි ගන්න මේ else කියන කීවර්ඩ් එකෙන්. right else වුණොත් මොකද වෙන්නේ? ඒතර ඒ else part එකට යටත්ව ස්ටේට්මන්ට්ස් මේ බොඩි එකේ ලියන්න ඕනේ. ඒ else එකට යටින් එකින් එක ලියවෙන්න ඕනේ. right දැන් උදාහරණයක් අපි ගත්තොත් එimhe දැන් ඉස්සෙල්ලා උදාහරණෙම අපි ගමු. ඉස්සෙල්ලා එකේ පොසිටිව් සත්‍ය වුණොත් පොසිටිව් කියලා print කරා විතරයි උනේ. අසත්‍ය වුණොත් ඒ කියන්නේ අපි දැන් greater than 0 වුණොත් පොසිටිව් වෙනවා. අසත්‍ය කියලා කියන්නේ less than 0 කියන එක. එහෙම වුණොත් නෙගටිව් වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මේ නෙගටිව් අවස්ථාවට සහ පොසිටිව් අවස්ථාවට දෙකටම if statement එක යොදලා ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද කියලා බලමු. ඒතර ඒකට මම මෙතනින් තෝරගන්නවා ස්ක්‍රිප්ට් මෝඩ් එක. right ස්ක්‍රිප්ට් මෝඩ් එකේ මම අලුත් ස්ක්‍රීන් එකක් එඩිට් එකක් ගත්තා. දැන් ඕකේ මුලින්ම n කියලා ඉන්ටිජර් එකක් මම